අපි දවසේ පිළිසඳර මෙතෙන් පටන් ආරම්භ කරමු. අද සාකච්ඡාව සඳහා එකතු වෙන්නේ කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මහතා. ආයුබෝවන් සුබෝදය. අපිට කතා කරන්න බොහෝ කාරණා තිබෙනවා රාජ්‍ය පැත්තෙන් නැත්නම් ආණ්ඩුව පැත්තෙන් සිදු කරමින් තිබෙන දේ සහ ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර ඉදිරිපත් වෙනවා, චෝදනා තියෙනවා, යෝජනා තියෙනවා. මේ සියල්ල අතරේ අපි කතා කරගෙන යමු. මේ අතරේ විශේෂයෙන්ම මේ දැන් ක්‍රියාත්මක වෙන විවිධ මේ සීනි තොග අත්අඩංගුවට ගැනීම සඳහා පාදක වෙන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කරලා හදිසි නීතිය යටතේ කටයුතු කිරීම පිළිබඳව විපක්ෂය විවිධ චෝදනා නගනවා. දැන් ඔබලගේ තියෙන පත්තර වාර්තාවෙම තියෙනවා පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමා ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ ආදීන් සඳහන් කරනවා මේක නෙමෙයි කරන්න ඕනේ, හදිසි නීතිය දාලා පාලනය කරන එක නෙමෙයි. රංගේ බණ්ඩාර මහත්තයා එමන කියනවා ඒක ආණ්ඩුවෙන් නොහැකියාව කියලා. හැබැයි අපිට මේ පත්තර තුලම දකින්නට ලැබෙනවා මොනතරම් හංගල තිබිච්ච ප්‍රමාණයන් එළියට එනවාද කියලා. අද මේ ලංකාදීපේ පමණක් තියෙනවා සැඟවූ සීන්ට්‍රොන් 80000ක් රජයේ භාරයට මේ අවශ්‍යතාවෙන් ඉතාම සැලකිය යුතු ප්‍රමාණයක් රටේ ජනතාවගේ සීනි අවශ්‍යතාවෙන්. මොකද්ද ආණ්ඩුවේ ස්ථාවරය මේ කියන කාරණා පිළිබඳ ඇයි මෙහෙම පත් කරන්න උනේ කියන පැහැදිලි කිරීමත් එක්ක මම හිතන්නේ සිදු කරනවා නම් හොඳයි. ඇත්තටම බොහොම ස්තුතියි සුබෝදෑසනක් සිදු මේ රටේ නීති රීති තියෙන්නේ මහජනතාවගේ සුබ සාධනය වෙනුවෙන්. ඒ වගේම මහජනතාව වෙනුවෙන් තමයි රටේ නීති. එතකොට යම්කිසි පාර්ශවයක් යම්කිසි වරද්දක් කරනවා නම් එකපාරට අපි තීන නීති ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. නමුත් ක්‍රමානුකූල පහුගිය කාලේ ඔබ දැක්කා රජයේ බොහොම සියලුම ඒ ආනයන කරුවන්ට ඒ වගේම ව්‍යාපාරිකයන්ට කිව්වා මේ සීනි විතරක් නෙවෙයි විවිධ ආහාර වර්ග සහල් තොග ඔබ දැක්ක පහුගිය කහ හැම දෙයක්ම මේ විදිහට මුදලට තමන්ගේ ලාභය අරමුණු කරගෙන මේ බලවත් ගෝලීය වසංගතය තුළ එහෙම ක්‍රියා කරන මිනිස්සුන් ඉතින් එහෙම කියලා බොහොම සුහදව රටේ තියෙන මූලික නීති රීති පහදලා දීලා කියලත් ඒක කරන්නේ නැත්තම් රජයේ විදිහට රජය ගන්න ජනතාවගේ පැත්ත. අපිට පාරිභෝගිකයා මිසක් ව්‍යාපාරිකයා ආදාළ නැහැ. ඒක නිසා ගොඩාක් අසත්‍ය අභූත චෝදනා රජයට එල්ල වුණා මෙහෙම රජය සම්බන්ධ වෙලා යම් ව්‍යාපාරිකයන්ට සහන දෙනවා කියලා. නමුත් අවසානයේ ජනාධිපතිතුමා දැඩි තීන්දුවක ඉන්නවා හදිසි නීතිය දාලා මේ රටේ පාරිභෝගිකයා මේ රටේ අහිංසක ජනතාව මේ ඔය සීනි ටිකට හාල් ටිකට බදු ගෙවන්නේ සාමාන්‍ය කම්කරුවා මිනිස්සු දුක් විඳින මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන් වෙනුවෙන් තමයි මේ නීති ක්‍රියාත්මක කරන්නේ. ඒ ගැන ඉදිරියේදී දැඩි නීති ක්‍රියාත්මක කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ කවුරුත්. හොඳයි. දැන් මේ හදිසි නීතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවනේ චෝදනාව තියෙන්නේ. කියන්නේ මේක නෙමෙයි කරන්න තිබුණේ රජයට කියලා විපක්ෂය කියනවා. ඒ ගැන මොකද කියන්නේ? මේ විපක්ෂයේ කියන උපදේශ නම් මේ ප්‍රගීත් මං හිතන්නේ මේ රටේ නෙමෙයි මේ කිසිම නිකන් මං හිතන්නේ කවුරුත් අහන්නේ නැහැ. මේ විපක්ෂයට අහුම්කම් දුන්නා නම් 130ට රුපියල් 130 ඩොලර් එක කිසිම ව්‍යසනයක් මේ ඒ වසංගතයක් යුද්ධයක් නැතුව 195ට හිරිකිතක් නැතුව මේ ගෙනාවු විපක්ෂය ආර්ථික මහා විශාල ව්‍යසනයකට පත් කරපු මේ විපක්ෂය කියන ඒවා මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ රටේ විපක්ෂ නායකතුමාගේ නෝනවත් අහයි කියලා. විපක්ෂ නායකතුමාගේ නෝනත් අහන්නේ නැහැ මේවා. අහන්නකෝ නෝනගෙන් මේ විපක්ෂ නායකතුමා කියනවා පිළිගන්නවාද කියලා. ඒ අහන්නෙත් නැහැ. ඒක නිසා මේ පත්තර වලට මම ගෞරවයෙන් කියනවා මේ මාධ්‍යයට අපි දැක්ක උදේ හැමදාම රාත්‍රී මාධ්‍ය ප්‍රකාශ මේවල මේ රටට කිසිම වැදගත්කමක් නැති තමන්ගේ පවුලට වැදගත්කමක් නැති තමන්ගේ දරුවන්ට වැදගත්කමක් නැති මිනිස්සුන්ව ගෙන්නලා පිටු පුරවලා ඒ වගේම මාධ්‍ය නිවේදන දීලා ඒගොල්ලන්ගේ මේ වොයිස් කට් ගන්න. ඇත්තටම මේ රටේ කරන්න ඕන ඕක නෙවෙයි මේ වෙලාවේ. මොකද ඔය කිසිම හිස් මිනිස්සුන්ව ගෙන්නලා මේ මානසික පීඩණයෙන් මේ ගෝලීය වසංගතයට පීඩාවට පත් වෙන ජනතාවට දෙන්න ඕන පණිවිඩය ඔක නෙවෙයි. බලන්න පත්තර මුළු පත්තර පිටුවලම තියෙන්නේ දැන් ධනාත්මක දෙයක් තියෙනද මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙන දේවල් මේ රටේ කොච්චර මේ මොහොතේකට බලාපොරොත්තුවක් තියෙන දේවල් කරනවද මේ රටේ කොච්චර ඒ හොඳ දෙයට ඉඩක් නැහැ කොහේ හරි නරක පුංචිම කෑල්ල ලুকু පොල්ලකුරෙන් දානවා අවසානයේ මිනිස්සුත් හිතන මේ රට මෙහෙම තමයි කියලා මට මේ ළඟදී මේ කොරෝනාවට මේ කොරෝනා රෝගයෙන් බරපතල ලෙස අසාධ්‍ය වෙච්ච මේ ෆැමිලි එකක් නෝනා මහත්තයා සිළු දෙනාම
මට කිව්වා දැන් ඒගොල්ලන්ට අර උදෑසන රාත්‍රී ප්‍රවෘත්ති විකාශ වල මේ දේවල් කියනකොට ඒගොල්ලෝ මාර ස්ට්‍රෙස් එකයි. ඒගොල්ලෝ මාර මානසික පිට. ඒ නිසා තමයි ඒගොල්ලෝ රූපවාහිනී දාන්නේ නැහැ. ඒගොල්ලෝ දාන්නේ විවිධ ඔය මේ සංගීත වැඩසටහන මෙන්න දේවල් මිසක් බලන්නේ නැහැ. ඒවා ඇහෙනකොටත් ඒගොල්ලන්ට නැවත අර බීතිය එනවා මරණ බය. ඉතින් ඒක නිසා ඇත්තටම අපි කරන්න ඕන මේ වෙලාවේ මේ එක පැත්තකින් ලෝකෙම ගෝලීය ආර්ථිකයකට පීඩාවකට පත් වෙලා එක පැත්තකින් මිනිස්සු මානසිකව ලොකු පීඩනයකට පත් වෙලා ඒ වෙලාවේ අර වැටිච්ච මිනිහට තවත් ගහන එක නෙවෙයිනේ මිනිස්සු පීඩාවට පත් කරන මිනිස්සුන්ට කොච්චර මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙන දේවල් කරනවද මේ රටේ. මේක මෙච්චර වසංගතය වෙලත් ගිහිල්ලා බලන්න රජයේ පැත්තෙන් පෞද්ගලික වශයෙන් කොච්චර මහන්සියක් වෙනවද බලාපොරොත්තුත් එක්ක මේ සටන ජය ගන්න. හැබැයි ඒවට කිසිම ඉඩක් නැහැ. ඒකයි තියෙන කනගාටුව. කිසිම අර වෘත්තීය සමිතිකාරයෝ ටිකක් කියන මට නම් දැක්කාම ඇස් දෙකටත් මේ බඩ දකලනවා ඇත්තටම. ඒ කියන්නේ මොනවද කරලාද උදේ හිට හැන්ද වෙනකම්ම ඔය කියවනවා. මිනිස්සු කුලප්පු කරනවා. ඇත්තට මිනිස්සු උනත් හැම දෙනාම පීඩනයට පත් වෙලා ඉතින් මොනවා හරි අර දෙයක් කියනකොට මිනිස්සු ඇවිස්සෙනවා. මිනිස්සු පීඩණයෙන් ඉන්නේ. සමහර ගෙවල් වල රණ්ඩු දැන් ඒක දැන් ඇත්තටම යන්න එන්න විදියක් නෑ. ආදායමේ ප්‍රශ්න තියෙනවා. මේ ලොකු සමාජ පීඩනයක් තියෙනවා. ඉතින් ඒක තේරුම් අරන් මම හිතනවා අපේ රටේ තමයි මෙහෙම නැත්තේ. මම දැක්කර අබ්දුල් කලාම් හිටපු ජනාධිපතිතුමත් කියලා තියෙනවා මේ ආසියාවේ මාධ්‍ය මහා පීඩනයක් විශේෂයෙන්ම අපේ රට මధුරිතනගේ මන්ත්‍රීතුමා පැහැදිලි කරමින් ඉන්න දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක වසංගතයකින් පීඩා විඳින ජනතාව තවත් මානසික ආඝාතයකට ඇද දමන ආකාරයේ දේවල් කරන්න එපා කියන ඉල්ලීම පැහැදිලිද ඔබ කියන කාරණාව අපටත් දිනපතා මේ වාර්තා බැලුවාම ගැටලුකාරී දේවල්ම තමයි වැඩිමනක් මුණ ගැසෙන්නේ. ඔබ කියපු යම් සුන්දර දේවල් දැන් මේ ලෝකෙම ජයගත්තු පැරාලිම්පික් ක්‍රීඩකීන්ට තිලින ලබා දීපු අවස්ථාව පෙරහර ඉවර කරලා නැදුන්ගමේ හස්තිරාජ ගමට යන්න දළදා සමිඳු වදිනවා. ඒක වගේම නෙළුව ලංකාගම මාර්ගයේ ගුවනට දිස්සනවා හරි අපූර්වට. මේ වගේ දේවලුත් අතරින් පතර හෝ දකින්නට ලැබෙනවා. ඔබ කියනවා මේ සුන්දර දේවල්, සුබ දේවල්, ධනාත්මක දේවල් සිදු නොවෙනවා නෙමෙයි. නමුත් ඒවා පසකට කුණුමුල්ලට ගිහිල්ලා බ්ලොකු පොල් ගෙඩි අකුරෙන් පළ වෙනවා කියලා මේ පොඩි කෑලි අහුලගෙන පළ කරනවා කියලා. මොනවද ඔබ ඔය කියන දේවල්? දැන් මේ වෙනකොට ආණ්ඩුවක් කරමින් ඉන්න රජයෙන් සිදු වෙමින් තිබෙන මේ අඳුරු වලා ඇතුලේ තියෙන රිදී රේඛා මොනවද? නෑ ඇත්තටම උතුරේ ඉඳන් දකුණට ගත්තොත් ප්‍රගීත් මේ වෙන විට රටට ආදායම් එන බොහෝ මාර්ග ඇහිරිලා. විශේෂයෙන්ම අපිට විදේශ රැකියා වලින් විශාල ආදායමක් රටට ආවා. ඒවම සංචාරක ක්ෂේත්‍රේ විශාල ආදායමක් ආවා. ඒතර මේ සියල්ල ඇහිරිලා තියෙන වෙලාවෙත් අපනයනය සම්බන්ධයෙන් අපේ රටේ ලොකු මහන්සියක් මේ වෙලාවේ දක්වන. මොකද අපිට ලොකු අවස්ථා මේ වෙලාවේ ලැබිලා තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධයෙන් අද දැවැන්ත වැඩසටහනක් ඒ වගේම පෞද්ගලික අංශයෙන් රාජ්‍ය අංශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒවා ඇත්තටම ඒ කාරණා ගැන ජනතාව දන්නේ නැහැ. මොකද අද වෙනකොට අපිට මේ වැක්සින් එක ගන්න මුදල් ටික හම්බ කරන්න. ඒ වගේම මේ වෙලාවේ අපිට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න. ඒ වගේම ඒ ණය වාරික ගන්න අපිට සෑහෙන මුදලක් අවශ්‍ය නැහැ. ඒ සඳහා මේ රටේ දුක් විඳින මිනිස්සු මහා කැපවීමක් කරනවා. හැබැයි මේ කොරෝනා වසංගතය ඒගොල්ලෝ අවබෝධ කරගෙන විශාල කාර්යයකින් නිරනවා. ඊළඟට අවුරුදු ගණන් ඒ කියන්නේ දැන් හොඳම උදාහරණේ මම දැක්කේ නෑ ඒකට හොඳ ඉඩක් ලැබෙනවා මාධ්‍ය වලින් හොඳට කළුබෝගිල රෝහලේ 2000 වර්ෂයේදී මුල්ගල දීපු ගොඩනැගිල්ලක් තිබුණා මහල් 9ක. ඒකට කියන්නේ මිලේනියම් ගොඩනැගිල්ල කියලා. ඒක හදලා තිබුණේ 2020 වෙනකන්. අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශ මත අද වෙනකොට අමතර වාට්ටු 300ක් මේ ඇඳන් 300ක් සකස් කරලා ඒ මෙඩිකල් වෝඩ්ස් වල තියෙන සහ දරුවන්ගේ මේ පහසුකම් එක්ක මේ ගොඩනැගිල්ල සූදානම් කරලා තියෙනවා. එතකොට කොරෝනා රෝගී නිසා ඔක්සිජන් පාසුකම් දෙන අමතර ගොඩනැගිල්ල කරලා දෙනවා. එතකොට මෙන්න මේවා මම මේක උදාහරණයක් කිව්වේ. අපිට ඉතින් එහෙම කියනවා නම් මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන්, පාලන සංවර්ධනය සම්බන්ධයෙන්, අධිවේගී මාර්ග සම්බන්ධයෙන්, රාජ්‍ය අනෙකුත් ව්‍යාපෘති සම්බන්ධයෙන්, ඒක පෞද්ගලික සහ රාජ්‍ය මැදිහත් වීම මත තියෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අධිවේගී මාර්ග පද්ධතිය අලුත් මාර්ග පද්ධතිය දැන් ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මේ වැඩ කරන පැය ගාන අඩු කරලා තියෙනවා. මේ ගොඩාක් සංචරණ සීමා තියේදී විශාල මේ කම්කරුවන් එක්ක වැඩ කරන්න අපහසුකම් තියේදී උනත් මේ රජය කොයිම වෙලාවකත් මේ කොරෝනා වසංගතය නිසා
අපේ වැඩ කටයුතු අඩාල කරලා ඒකට මුවා වෙලා නැහැ. මන්ත්‍රීතුමා දැන් ඕකම ප්‍රශ්න කරන කාරණා අපි විරාමයකට යන්න තියෙනවා. නමුත් මේ කාරණා මේ කතා කරලා යමු අපි මේ ඕකම ප්‍රශ්න කරන කාරණාවක්. දැන් අද දවසේ පත්තරවලත් ගත්තාම පළ වෙනවා මේක මේ සිද්ධ වෙලා තියෙන දෙයක්. පරාක්‍රම සමුද්‍රයේ කතා බහට ලක් වෙච්ච විදින මන්ත්‍රීරු ඉදිකිරීම ආපස්සට හරව ගත්ත කියලා ඒ සල්ලි නැවත භාණ්ඩාගාරයට ආපස්සට හරවලා තියෙනවා කියලා. ඉතින් මේ හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද? දැන් ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගෙන සුදුවිය යුතු දේවල් නොවිය යුතු දේවල් වෙනවා කියන චෝදනාව තියෙනවා. ඔය සංවර්ධන වැඩපිළිවෙළවල් වල හැම එකම මේ වෙලාවේ කරන්න ඕනද නැත්නම් මේ කොවිඩ් මර්ධනය සඳහා තව බර යොදවල කෙටි කාලයකින් නිමා කරගන්න අපිට යම් ගොඩේමක් ලබා ගන්න නෙමෙයිද කටයුතු කරන්න ඕන කියලා ප්‍රශ්න කරනවා ජනතාවන්. මෙහෙම ඇත්තටම පරාක්‍රම සමුද්‍රයේ ඒ කාරණාවේ යෝජනා ගැන සම්පූර්ණ විස්තරයක් ඔබ දන්නේ නැහැ. නමුත් මම මගේ අදහස ඇත්තටම මේ වගේ වෙලාවකදී අපි ප්‍රමුඛතා ලයිස්තුවකට වැඩ කරන්න ඕන පළවෙනි කාරණාව ඒ වගේම අපි රෝහල් සහ ඒ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ලොකු අවධානයක් යොමු කළ යුතු කියලා තමයි මගේ පෞද්ගලික අදහස. මොකද අපිත් මේ වෙලාවේ මමත් මගේ සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ කාරණාවලට. මම පසුගිය දිනක මේ ගිලන් රථ කීපයක් අලුත් වැඩි කරන මම මගේ බලාපොරොත්තුව තියෙන ගිලන් රථ 50ක් අලුත් වැඩියා කරලා අත්හර දව ගිලන් රථ රාජ්‍ය මුදල් නැතුව මම මගේ අරමුදල් සහ ඒ අවශ්‍ය මේ අනුග්‍රහයකින්ගේ සම්බන්ධකම් වලින් කරන. ඒ වගේම රෝහල් වල පහසුකම්, ඒ වගේම මිනිසුන්ගේ ජීවන තත්ත්වයට සම්බන්ධයෙන් තමයි ඇත්තටම අපි කළ යුතු ප්‍රමුඛතාව වෙන්නේ. මොකද රටට ආදායම් ගේන කාරණාවලට මිසක් මේ වෙලාවේ ඒ කියන්නේ ඒ යටිතල පහසුකම් වල අඳුනාගත් කාරණා හැර අනිත් ඒවාට මේ වෙලාවේ යෙදීම සුදුසු නැහැ කියන එක තමයි මගේ අදහස. හරි අපි විරාමයකට යමු. විරාමින් අනතුරු යලිත් වතාවක් මధుර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමග අපි කතා බහ කරමු. අපි අලිත් කතා බහ ආරම්භ කරමු කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතික්ෂ මధుර විතානගේ මහතා සමග අප මේ මුල් කොටසේදී විශේෂයෙන්ම මේ ආහාර කොමසාරිස්වරයෙකු යටතට පත් කරලා හදිසි නීතිය යටතේ සීනි තුක සහල් තුක වැටලීම් අත්අඩංගුවට ගැනීම සහ ඒ පිළිබඳ මතය පිළිබඳව කතා කරගෙන යනකොට මේ වෙලාවේ මාධ්‍ය වගකීම ඉඳලා බොහෝ කාරණා මధుර විතානගේ මන්ත්‍රීවරයා පැහැදිලි කරනවා. මේ යුතු දෙයක් පිළිබඳව. ඒ අතරේ මේ අපිට අද පුවත් වාර්තා අතර ප්‍රමුඛ කාරණාවක් බවට පත් වෙනවා මේ ගුරු සංගම් වලට දීපු විසඳුම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව. එතනදී මේ අනුකමිටුව වෙනුවෙන් විමල් වීරවංශ අමාත්‍යතුමා සමහර තැන්වල සඳහන් වෙලා තිනවා ගුරුවරුන්ගේ වැඳලා ඉල්ලනවා ඇවිල්ලා දැන් සේවය කරන්න කියලා ඔන්න පඩි වැඩි කරන්න කිව්වා. එය අප යම් ආකාරයකින් කරලා තිනවා ඉදිරි ටික අධීර වශයෙන් කරනවා කියලා. ගුරු සංගම් කියන්නේ ඒක නෙමෙයි. ගුරු සංගම් කියන්නේ දෙන දේ එකපාර දෙන්න කියලා. කෙටියෙන්ම කිව්වොත්. මේ ගැන ඔබ මොකද? ඇත්තටම ගුරු සේවයේ පමණක් නෙවෙයි ඇතම් රාජ්‍ය සේවයේ යම් සේවාවන් සම්බන්ධයෙන් ඒ වැටුප් විෂමතාවයන් තියෙනවා. ඒක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පස්සේ වෙච්ච දෙයක් නෙවෙයි. වසර ගණන් අවුරුදු ගණන් තීච්ච දෙයක්. මොකද 2015 බලයට ආවෙත් ඔය කට්ටිය ඒව විසඳුම් දෙනවා කියලා. නමුත් ඒ වෙලාවේ විසඳුම් ලැබිලා තිබුණේ නැහැ. ඔය ගුරු සංගම් සහ අදාළ කණ්ඩායම් තමයි පැවති යහපාලන ආණ්ඩුව බලයට ගෙනාවේ. නමුත් පැහැදිලිවම රජය අවබෝධ කරගෙන තියෙනවා මේ තියෙන ගැටලුව. ඒකේ විවාදයක් නැහැ. නමුත් අපි මේ දැවැන්ත වසංගතය තුළ අපිට වැටුපක් දීම ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමේ තියෙන අභියෝගත් තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව මම අර කලින් කිව්වා වගේ රටට ආදායම් වෙන සියලු ආදායම් මාර්ග නැවතිලා. දැන් අද අපේ රටේ ඍජු සහ වක්‍රව මිලියන 3ක් 4ක් ජනතාවගේ රැකියාව හිමි වෙලා තියෙනවා. එතකොට දැන් එක පැත්තකින් වැටුප් වැඩි කරන්න කියලා රජයේ සේවකයෝ ඉල්ලීමක් කරන අතරතුර තව පැත්තකින් හෝටල් ක්ෂේත්‍රයේ සංචාරක ක්ෂේත්‍රයේ විදේශ රැකියාව නියුතු අය ස්වයං රැකියාව යම් කිසි බරපතල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම 100% රැකියාව හිමි වෙලා තියෙනවා. එතකොට අද අපි රජයක් විදිහට එක පැත්තකින් ඒ කිසිම පිළිසරණ නොමැති පිරිස රැක බලා ගන්න ඕනේ. ඒක තමයි රජයේ යුතුයකම. ඒ වගේම මේ වෙලාවේ රජය දෙනවා නම් යම් කිසි සාහනයක් ඒක තේරුම් අරගෙන අවබෝධයෙන් ලබාගෙන ඉදිරියේදී රජය යම් කිසි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට දැනුම් දීලා තියෙනවා මේක මේ විදිහට කෙරෙනවා කියලා. මේ වෙලාවේ අපේ යුතුයකම සහ වගකීම වෙන්න ඕන රට වෙනුවෙන් ඒ වගේම මේ අපේ ජාතිය වෙනුවෙන් මෙන්න මේක අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් සහාය ලබා දෙන්න. මොකද හේතුව අද
ඔය සටන් කරන කිසිම වෘත්තීය සමිති නායකයෙක් කතා කරනවද සංචාරක ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 30ක් 40ක් මේ රටේ නැති වෙලා තියෙනවා. ඒගොල්ලන්ටත් අපි කන්න දෙන්න ඕනේ. ඒගොල්ලන්ට මොනවා හරි අපේ පඩියෙන් රුපියල් 50ක් මාසෙකට කපන්න කියලා කියනවාද? දැන් මම මේ අහන්නේ සාධාරණ කාරණාවක් වගේ. මොකද හේතුව අපි අද කතා කරන මට මෙච්චර මේ වසංගතයක් වෙලා අද බලන්න සීනි හංගනෝ අරව හංගනෝ පඩි ඉල්ලනෝ පෙළපාලියනෝ. නමුත් මේ ඒ හා සමානව නෙමෙයි ඊට වඩා මහා දැවැන්ත. මොකද ලෝක කම්කරු සංවිධානය කියන මිලියන ගාණක් මිනිස්සු අතරයි කියන්නේ නැතිවලා තියෙනවා. ඒතර අද වේල කන්න නැති මිනිස්සු ඉන්නවා. මොකද හොඳට දැන් මාව දැන් සති දෙකකට කලින් හම්බෙන්නා මේ කෝට්ටේ තරුණේ අංගම්පිටිය පාරේ වාහන දෙකක් තියෙනවා. සංචාරක ව්‍යාපාරේ හිටියේ. මට කිව්වා කොහේ හරි තමයි අත්තඩ හොයලා දෙන්න කියලා. අත්තඩ මොකද එයාට දැන් ඒ ලීසින් නැහැ කියලා කොයි වාහන දෙක ඉතින් ගෙදර තියෙන්නේ කරන්න දෙයක් නැහැ. විකුණනලා වැඩකුත් නැහැ කියලා කිව්වා. ඒ මනුස්සයාට ජීවත් වෙන්න තරුණේ. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවද? හොඳට ජීවිතේ දරුවෝ හොඳ පාසල් වලට ගිහලා අද කර කියා ගන්න දෙන්නේ නැතුව. ඉතින් මම අහන්නේ මේ වෙලාවේ දරුවන්ව බලා ගන්න එකනේ අපේ පරමිතුක අපේ වැටුප අපේ දීමන අපේ ඔක්කොම හරි. මේ වෙලාවේ අපිට අපේ පරම යුතුයකම අපේ ඊළඟ ජෙනරේෂන් එක මොකද හේතුව ඊළඟ પરම්පරාව මේ එක පැත්තකේ දරුවොත් යම් කිසි ප්‍රමාණයකට මේ කොවිඩ් එකට ආසාදනය වෙලා. තව අතකින් අවුරුදු එකමාරක් දෙක පාසල් යන්න බර දැවැන්ත මානසික පීඩනයකට පත් වෙලා මේ දරුවෝ ටික යම් කිසි විදියකින් ආපහු වැරදි විදියට මේ මොකද අද දරුවෝ ඒක නැති නිසා මේ එක වීඩියෝ ගේම් වලට අබ්බැහි වෙලා තියෙනවා. විවිධ බරපතල මේ ඩිජිටල් මේ ක්‍රිමිනල් තත්ත්වයන්ට පත් වෙලා තියෙන. ඒක දැන් මේවා වෙනම කතා කරන්න ඕන මාතෘකා. එතකොට ගුරුවරියා අද උගන්වන්න නැති වීම තුළ දරුවා තමන්ගේ මේ ෆෝන් එකට ටැබ් එක හරි කම්පියුටර් එක හරි අරන් වැරදි මකට උදේ වරුවම යොමු වෙනවා. ඒතර මේකේ බරපතලකම මේ අපිට අවසානයේ වැටුප් හම්බ වුණා කියන්නකෝ. වැටුප් හම්බ වෙනකොට අපිට වෙන්න තියෙන හානිය ඉවරයි මේ රටට. මොකද මම වගකීමෙන් කියන්නේ ඒවා පොලිසිය වලින් අහන්න. පොලිසිය ළමා කාන්තා කාර්යාංශ වලින් අහන්න. ඒ මානසික වෛද්‍යවරුන්ගෙන් අහන්න. අද ළමා පරපුර මොනතරම් බරපතල පීඩනයකට ප්‍රපාතයකට වැටිලා තියෙනවද කියලා දෙමාපියන්ට කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා තියෙන්නේ. යම් කිසි ප්‍රමාණයක් අපේ සමාජමය වගකීම මේ වෙලාවේ වැටුප හරි වැටුප ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ගැන විවාදයක් නැහැ. අපි මේ ආයත් මේ සාකච්ඡාවට දැන් ඔබ කියපු කාරණාත් එක්ක ප්‍රවිෂ්ඨ වෙද්දී මට මෙහෙම අහන්න වෙනවා. මොකද දැන් මේ එල්ල කරන චෝදනා මේ රජය සම්බන්ධයෙන් නගන අවලාද අපවාද මේ සියල්ල ඔබ ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි තත්ත්වයක් උඩ කටයුතු කරද්දී මේ රජය කරන්න පුළුවන් උපරිම දෙයක් කරමින් ඉන්නවා. ඒ වගේම හිතන්න කාරණා තියෙනවා. අප කතා කරන්න ඕනේ විදිය, මේ වෙලාවේ හැසිරෙන්න ඕනේ විදිය, ඉල්ලන්න ඕනේ විදිය, මේ සියල්ල පිළිබඳව ඔබේ යම් අදහසක් අපිට පේනවා. නමුත් මේ කරන ප්‍රකාශ බොහොමයක් ඇතුලේ පේන්නේ මන්ත්‍රීතුමනි මේවා රජයක යුතුයකම් රජයක වගකීම් විදිහට ආණ්ඩුවක් පත් කළේ මේකටයි ජනාධිපතිවරයෙක් පත් කරේ මේකටයි අපිට මෙහෙම මේ රට වහන්න වුණාම 5000 හෝ 10000 හෝ බඩුමල දෙන්න ඕනේ සහන දෙන්න ඕනේ ඒක 5000 2000ට බැස්සාම ප්‍රශ්න වෙනවා ඒ ගැන කතා කරනවා මේ ආදි වශයෙන් මේ ගැටලු නිර්මාණය වෙන්නේ මේවා වගකීම් යුතුයකම් විදිහට පෙන්වමින් රජයක ආණ්ඩුව ඔබ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මේකට පිළිතුරක් දෙන්න පුළුවන්. ඔව් පැහැදිලිවම ප්‍රගීත් මේ වෙලාවේ අපේ රජයේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 30 වෙනකොට වයස අවුරුදු 20ට වැඩි ඒ වගේම සියලුම ජනතාවට එන්නත් කරන්නේ අවසන් කරන්න. හරිද? එතකොට දැන් අපිට 30 වයස 30යි 20යි අතර මේ තරුණ පිරිසට එන්නත් කරන්නේ දැන් ආරම්භ කරන්න පටන් ගන්න දින. එතකොට මේ එන්නත් ලබා ගැනීම කියන්නේ ලොකු අභියෝගයක් මේ වෙලාවේ. මොකද හේතුව එකක් ලෝකයේම මේ එන්නත් පොලිටික්ස් වෙනම තියෙනවා. ඒ කියන්නේ දැන් මේ එන්නත් නිෂ්පාදකීන්ගේ රටවල් වලින් එන්නත් ලබා ගැනීම ලොකු තරගයක්. ඒතකොට අද අපේ රජයට ඒ රටවල් වල එන්නත් නිෂ්පාදනය කරන රටවල් වලින් එන්නත් ටික ලැබිලා තියෙනවා. ඒ වගේ මේ එන්නත් වලට මහා දැවැන්ත මුදලක් ඔබ මාධ්‍ය වලින් අහලා බලන්න ලංකාවේ ප්‍රධාන බැංකු වලින් කොච්චර ඒ රජය කොච්චර මුදලක් දිනපතා මේ සඳහා වෙන් කළා යනවද කියලා. ඒ මුදල් තමයි සහන දෙන්න තියෙන මුදල්, ආධාර දෙන්න තියෙන මුදල්, පාරවල් හදන්න තියෙන මුදල්, පඩි වැඩි කරන්න තියෙන මුදල් තමයි අද
ඩොලර් 7ක් ඔය 7ක් 8ක් 10ක් කිය ඒක එන්නතකට නිකන් ගණන් හදලා බලන්න උදේට අපිට නිවුස් එක එනවා මිලියන 2ක් අද කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ආවා කියලා. ඒ එක ඩොලර් එක ගානේ ගණන් හදලා වැඩි කරලා බලන්න රුපියල් කීයක්ද එතන? ඒ මොනවද? පාරවල් හදන්න තියෙන සල්ලි නෙවෙයිද? පඩි වැඩි කරන්න තියෙන සල්ලි නෙවෙයිද? රට හදන්න තියෙන සල්ලි නෙවෙයිද? ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන අපි. එතකොට අපි එන පඩි වැඩි කරලා එන්නත් නොගෙන එන්න පුළුවන්. ඒකෙන් දෙකක් මම මේ බොහොම සරල කාරණාවක් කිව්වේ. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් මේවට කියන මේ මුදල් කොච්චර ගේනවා මේ වෙන් කරනවද කියලා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ප්‍රමුඛතාවය ඇවිල්ලා රටේ ජනතාවගේ සෞඛ්‍ය, රටේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරගන්න එක. රටේ ජනතාවගේ රටේ දරුවන් ආරක්ෂා කරගන්න එක. ඉතින් ඒකට ප්‍රමුඛතාවය දීගෙන ඉන්නකොට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන දෙයට නේද දෙන්නේ. ඒතර අපි සාධාරණව කොයිම වෙලාවක රජය ප්‍රතික්ෂේප කළා නැහෙනි මේ ඉල්ලීම් වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තත්, ගුරුවරුන්ගේ ගත්තත්, ඒ වගේම පරිපාලන ක්ෂේත්‍රය ගත්තත් විවිධ ප්‍රශ්න විෂමතා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි අද ගුරුවරු ගොඩක් රාජ්‍ය සේවක 90ක් ඉන්න ගෙදර 180 දැන් මේ වුණත් 180ක් විතර ගෙදර ඉන්නේ. එතකොට මේ 180ට පඩි ගෙවන්නේ කවුද? අර ගාමන් ෆැක්ටරි වල වැඩ කරන මිනිස්සු. දුක් විඳින මිනිස්සු මේ රටෙන් අපනයන ක්ෂේත්‍රයට කම්කරුවන් මහා දැවැන්ත මහන්සියක් වෙලා. මොකද රාජ්‍ය සේවය ආදාය ඉපදෙන්නේ නැහනේ. ඔය රාජ්‍ය සේවකයට පඩිය ගෙවන්න රාජ්‍ය සේවකයි උපයන්නේ නැහනේ. උපයන්නේ කවුද? කම්කරු ක්ෂේත්‍රයේ මිනිස්සු. ඊළඟට මේ සංචාරක ක්ෂේත්‍රය. අද මේ මිනිස්සුන්ට රැකියාව නැහැ. කොයි වෙලාවකත් ඒ Tamanට බදු රජයේ අය කරගෙන බදු වලින් වැටුප් ගෙවන අද රැකියාව අහිමි වෙච්ච අය ගැන කතා කරනවද කවුරුත්? රජය ඇරෙන්න. විපක්ෂ කතා කරනවද? මේ විපක්ෂයේ එක පිටුවක එක වචනයක් කියලා තියෙනද රැකියාව අහිමි වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපි මෙන්න මේ දේවල් කරන්න ඕන කියලා. ඉතින් ඒක නිසා මේක මේ බොහොම ජනප්‍රියව මේ ආණ්ඩු පෙල්ලන්න වෙන ව්‍යාපෘති මේවා. ඔබ කියන කාරණාව හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මන්ත්‍රීතුමා. දැන් පහුගිය කාලේ ඔය දැන් මේ අද අපට දකින්නට නොලැබුණාට මුල් වටේ මේ தත්ත්වය ඇවිල්ලා කර්මාන්තශාලා එහෙම බැහිලා යනකොට ඒ බෑ හිටපු අය පිළිබඳව අපට දකින්නට ලැබුණේ වැඩිම ප්‍රමාණයක් විපක්ෂයේ යම් මන්ත්‍රීවරු මතක් කරනවා මතු කරනවා ඒ අයට රැකියාව හිමීමේ අවදානම් තිබෙන බව වැටුප් කප්පාදු අවදානම් තිබෙන බව අපට එවැනි කාරණා දකින්න ලැබුණා සෑහෙන ප්‍රමාණයක් ඒ පෙන්වාදී. ඒ නිසාම රාජ්‍ය අවධානය යොමු වන අවස්ථා දකින්නට ලැබුණා. නෑ මෙහෙමයි විපක්ෂය පෙන්නා දුන්නේ මම ප්‍රගීත් එතනට එක ගන්නේ මොකද රජය කොහොමත් ඒ පෞද්ගලිකාංශයේ රැකියාව සම්බන්ධයෙන් පෞද්ගලිකාංශයේ මැදිහත් වීම බරපතල ලෙස සිද්ධ කරා. මොකද හේතුව ඔබට මතක ඇති. පෞද්ගලිකාංශයේ බොහෝ ආයතන වලින් රැකියාව අහිමිවීම සිද්ධ වුණා. ඒ වගේම රැකියාව කප්පා ඒ කියන්නේ රැකියාවල වැටුප 150ක් දීම ඒ වගේ යම් කාරණා බරපතල විදියට. එතනදී රජය මැදිහත් වෙලා යම් ලීසින් වාරික කපා හැරීම. ඒ වගේම සමහර ගෙවීම් අඩු කිරීම. ඒ වගේම විවිධ සහන පෞද්ගලික අංශයට විශාල විදිහට ලබා දෙනවා. ඔබට මතක ඇති සහන විශාල විදිහට ලබා දෙන සමහර බැංකු වලින් ඒවා කරන්න නැතුව රජය දැඩි තීරණ ගත්ත අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොමත් අපේ රජය පසුගිය කාලය තුල බැලුවට පස්සේ ඒ පෞද්ගලිකාංශයේ මේ රාජ්‍යාංශය වගේම පෞද්ගලිකාංශයේ සේවකයාව ආරක්ෂා කරගන්න පසුගිය කාලේ මනත් විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඒ වගේම අවම වැටුප පිළිබඳ පනත මේ ස්ථිර පනත ගෙනාවා. ඒ වගේ විවිධ අනපනත් ගෙනල්ලා මේ රැකියා සුරක්ෂිතභාවය මේ වසංගතය තුළ කොහොමද අපි මේ රටේ සියලුම පුරවැසියන් ආරක්ෂා කරගන්නේ කියන ගැන කොන්දේසි විරහිත මැදිහත් වීමක් වුණා. දැන් මම කියන්නේ අර මූලික කාරණේදී අපි දැන් මේ වැටුප් කතන්දරේ දැන් මේ දවස්වල ඔය මාධ්‍ය වලින් නිතරම උලුප්ප උසි ගන්නන නිසා මෙතනදී අපි සාධාරණව මේ රටේ සියලුම ජනතාවට ජීවත් වීමේ අයිතියයි අපි තහවුරු කරන්න ඕනේ. මොකද ඇත්තටම රාජ්‍ය සේවකයාද පෞද්ගලික සේවකයාද කියන එක නෙමෙයි. මෙතන මේ තියෙන බරපතල අර්බුදය අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව අපි එක පැත්තක් ඌසි ගන්නවලා මේගොල්ලන්ට ඕගොල්ලෝ ඔහොම කියන්නේ මේගොල්ලන්ට මෙහෙම කියන්නේ අර නිකන් අර සින්දු කියන කට්ටු වගේ යන්නේ. දැන් අරයාගේ කට් එක දාලා මෙයාගේ කට් එක දාලා අර මිනිස්සුන්ව ඌසි ගන්නන එක කරන්නේ. ඉතින් එහෙම නැතුව අපි මෙහෙම තැනකට එමුකෝ. දැන් මේක ගෝලීය වසංගතයක්. ඒ නිසා අප පමණක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම මේ තත්ත්වයට මුහුණ දෙනවා. ආර්ථිකයන් කඩා වැටලා තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක් කියන එක පෙන්වා දෙන්න දැන් ඔබතුමා
ඔබත් පෙන්වලා දෙනවනේ. ඒක අපිත් බොහොම පැහැදිලිව දකින්න තත්ත්වයක් නෑ කියන්න බෑ බොහෝ දෙනෙකුට. හැබැයි මේ ලෝකයේ රටවල තත්ත්වය ගත්තොත් එහෙම කන බොන ටිකට අධික මිලක් ගෙවන්න වෙන රටක් බවට දැන් අපේ රට පත් වෙලා තියෙනවා. මම කියන්නේ මේ යුගයේ. එතකොට තමයි මේ ප්‍රශ්න පිළිබඳව දැන් ඔබ මොන කාරණා ඉදිරිපත් කරත් ඔතනට ආවට පස්සේ රජයේ මේ ආණ්ඩුවේ හරි කලබනාකාරීත්වයක් නැතිකමින් තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. එහෙමනම් මේක ලෝකේ හැම රටකම මේ තත්ත්වය තියෙන්න ඕනේ. රටවල් කීපයක් විතරක් ඇයි විශේෂ වෙන්නේ? කන බොන ටිකට මෙතරම් මිලක් ගෙවන්න වෙන තරමට අපේ රටේ පරිපාලනයේ කලබනාකාරී දුර්වලතාවය ඔතනදි තමයි වැඩිපුර කතා කරන්නේ. ඉතින් පැහැදිලිව ඔබ ඉදිරිපත් කරපු කාරණේදී මේ ආහාර සම්බන්ධයෙන් අධික මිලක් ගෙවන්න තියෙනවා කියන කාරණා අපි ඕන කෙනෙක් අවබෝධ කරගත්ත කාරණා. ඒක නිසා තමයි මේ අධික රජයේ බදු අඩු කරලත් ඒ සහන ජනතාවට ලබා දෙන්නේ නැති ඒ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඒ වගේම එළවලු ටික පළතු ටික නිසි පරිදි රට පුරා ප්‍රහාණය සම්බන්ධයෙන් බරපතල යම් ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතින් පැහැදිලි ඒක. ඉතින් ඒක නිසා රජය විසින් මේ වෙලාවේදී මම විශ්වාස කරනවා ගත්ත හොඳම තීරණය තමයි මේ තීරණය. මොකද ඊට අමතරව අපි පහුගිය කාලයේ පුරාවටම ප්‍රගීත් දැන් මේ උදාහරණයක් විදිහට මම කියන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවය. අපි දඹුල්ලේ තියෙන එළවලු ටික හිටපු හැටි අපි දකිනවා විශාල එළවලු ප්‍රමාණයක් විකුණ ගන්න බැරුව වීසි කරලා දානවා. එහෙම නැත්නම් කුණු කොල්ලට විකුණ. හැබැයි දකුණේ මිනිස්සුන්ට එළවලු ටික නැහැ. හැබැයි නුවරඑළිය මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ අදත් වාර්තා අතරේ තියෙන දඹුල්ලට එළවලු වැස්සා. ඒක තමයි. මේ ගණන්. ආන්නේ එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව මෙච්චර අවුරුදු ගානක දුම්රිය දෙපාර්තමේන්තුවේ පැහැදිලි වැඩසටහනක් තිබිලා නැහැ පහුගිය කාලය පුරාවටම එළවලු ටික ගේන්න. එළවලු ටික විනාශ නොවි ගේන්න. එතකොට අද දෙමට කොට ඉඳන් මරදානට වෙනකම් පැහැදිලි කරනවා. විශාල දුම්රිය අංග ඉඩ කඩම් ප්‍රමාණිත. හැබැයි වෙයාහවුස් එකක් අපිට රජයේ මැදිහත් වෙලා හදලා තිබුණේ නැහැ පහුගිය කාලය පුරාවටම. ඉතින් ඒක නිසා දැන් ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මේවා සම්පූර්ණයෙන්ම මේ ප්‍රහාණ ක්ෂේත්‍රය පාවිච්චි කරලා රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරලා පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා මේ අවශ්‍ය පැහැදිලි වැඩසටහනක් කරන්න. මොකද ඇත්තටම සාධාරණ කාරණා තියෙනවා. මේ මොකද සමහර කාරණා ගත්තට පස්සේ මිනිස්සුන්ට ලොකු අසාධාරණකම් වෙනවා. දැන් දඹුල්ලේ ගොවියා ගැන උඩරට ගොවියා ගැන අපි මීට වඩා කළමනාකරණයක් හදා ගන්න ඕනේ. හැබැයි ඒක කෙරිලා තිබුණේ නැහැ. පහුගිය කාලේ පුරාවටම දැන් විපක්ෂයේ දැන් විපක්ෂිනෙකුට චෝදනා කරන්නේ මං අහනවා මේවට අවුරුදු දැන් එතුමන්ලා හොඳ රටක් අපිට බාර දුන්නා වගේ තමයි කතා කරන්නේ. අපිට 2014 තීච්ඡතරේන ප්‍රපාතයට වැටිච්ච රට බාර දීලා දැන් ඒගොල්ලෝ අඩුම ගානේ ඒගොල්ලෝ කියනවනම් මෙතන අපි බාර දෙනකොට මෙහෙම හොඳ හර්ෂ සිල්ලා හිටපු ආර්ථික සංවර්ධන ඇමතිනේ මේ අපි මෙහෙම හොඳ රටක් බාර දුන්නා. මේ රට අපි බාර දෙනකොට මෙන්න මේ සුගිත මුදිත හොඳ දියුණු රටක්. නමුත් දැන් මෙන්න රට කාලා කියලා කිව්වනම් හරි. ඒ වචනේ නෑනේ මෙතන. ඒක නැතුව අනිත් ඒවා කියනවා. ඉතින් හරි. ඔබ බොහෝ කාරණා පිළිබඳව පැහැදිලි කිරීම් කීපයක්ම ඉදිරිපත් කළා. අපි ඒවා සියල්ල ජනතාව වෙත බහර කරනවා. ඒ පිළිබඳව කිරලා බැනලා බලලා තීරණ ගැනීම ජනතාව අතේ තිබෙන කාරණාවක්. කොහොම වුණත් විශේෂයෙන් මාධ්‍ය භූමිකාව ගැන එහෙමත් නිරන්තරව ඔබ අවධානය යොමු කළ නිසා අපිට අප පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර කාරණා දෙක තුනක් මම කියලා අවසන් කරන්නම් මේ අපේ කතා බහ. එක පැත්තකින් තොරතුරු දැනගන්න තිබෙන අවශ්‍යතාවය පිපාසි සංසුදුවන්න හැම විටම බොහොම විශ්වසනීය වගකීම් සහගතව මේ තොරතුරු ලබා දීම එක පැත්තකින් අප සිදු කරද්දී අනිත් පැත්තෙන් දරුවන්ට අහිමි වෙලා තියෙන අධ්‍යාපන අයිතිය යම් ආකාරයකින් හෝ ඉටු කරලා දෙන්න සියත O level පන්තිය පටන් අරන් තියෙනවා. ඉන් පස්සේ බින්දනීය වැඩසටහන් ගණනාවක් දියත් කරමින් ජනතාවගේ මේ ඔබතුමා සඳහන් කරපු මේ මානසික මේ සෞඛ්‍ය රැකලා දෙන්න මේ බින්දනීය රැකලා දෙන්න රස වින්දනාත්මක වැඩසටහන් අපි ඉදිරිපත් කරමින් ඉන්නවා නොනවත්වා. ඊළඟට අද මැච් එකත් ඒ අතරේ පෙන්වනවා. මේ සියල්ල තුලින් එක පැත්තකින් මේ ගැන ඔබ දැනුම්වත් කරන අතරේ ඔබට මාධ්‍යයකින් විය යුතු බොහෝ දේ ලබා දෙන්න අප හැකි ආකාරයෙන් කටයුතු කරනවා කියන එක මෙවැනි තත්ත්වයක් මත විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඔබත් මේ පිළිබඳ අවධානය යොමු කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක අප පමණක් නෙමෙයි ලෝකෙම දැන් කතා වෙන කාරණාවක්. මේ ගෝලීය වසංගතයකම හිර වෙලා කොවිඩ් ගැනම කතා කළ මිනිස්සු මොනතරම් පීඩාවකට පත් වෙලා ඉන්නවද කියන එක පිළිබඳව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා මధుර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට මේ සියලු කාරණා හැමේ පිළිතුරු දෙන්න ඉදිරිපත් වීම පිළිබඳව යලි දවසක අපි හැමෝම ආයිබෝන් බොහොම ස්තුතියි සියත. අපි එහෙමනම් හෙට මුණ ගැසෙමු. හෙට මුණ ගැහෙනකොට අද තරගයෙන් පස්සේ හෙට උදේ වෙනකොට ජයග්‍රාහී පුවතකින් ඔබ හමු වෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සමුගන්න. සුබ දවසක් වේවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.